9 වසර සියලුම දරුවන්ට අද මම කරන්නේ පුරවැසි අධ්‍යාපනයේ පාඩමේ දෙවෙනි කොටස. පළවෙනි කොටසෙන් අපි සාකච්ඡා කරේ සමාජ සුරක්ෂිතතාව සඳහා කියන්නේ සමාජ සුරක්ෂිතතාව කියන කොටස. ඒතකොට සමාජ සුරක්ෂිතතාව ඇති කර ගැනීම සඳහා කළ යුතු දේවල්. මේකෙන් කියන්නේ සමාජ සුරක්ෂිතතාව සඳහා ඇති කරලා තියෙන නීති. අපි ඒකට කියනවා සමාජ සුරක්ෂිතතාව සඳහා වෙන නීති කියලා. ඒ කියන්නේ බියෙන් සැකෙන් තොරව සමාජයක ජීවත් වීම සඳහා පරිසරය ඇති කිරීම සඳහා මේ වන නීති තමයි. නීතිය කියලා ගත්තොත් රටක හෝ ජන සමාජයක සියලු දෙනාම අවනත විය යුතු රජය විසින් පනවනු ලබන සමස්ත රෙගුලාසි පද්ධතිය තමයි අපි නීතියක් කියලා කියන්නේ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයා සමාජයේ ජීවත් වීමේදී සමාජයට සිද්ධ වන අහිතකර බලපෑම් හා හානි වළක්වා ගැනීම සඳහා. එතකොට මේකෙන් කියන්නේ මේ නීතිය තියෙන්නේ පුද්ගලයා සමාජයේ ජීවත් වීමේදී ඔහුගෙන් සමාජයට සිදුවන හිතකර බලපෑම් හා හානි වළක්වා ගැනීම සඳහා. එසේ නොවුනහොත් සමාජ සුරක්ෂිතතාව සමාජයේ ඇතිවන්නේ නැහැ. ඊගාවට මේ ඒ වගේම තමයි සාමය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා මේ නීති ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සමාජ සුරක්ෂිතතාව ඇති කර ගැනීම. මේ සෑම සමාජයක්ම ගත්තහම හැම සමාජයක්ම පාලනය වෙන්නේ නීතියකට අනුව. ඒ කියන්නේ සියලු දෙනාම සමාජයක් ගත්තොත් එක හා සමාන වෙන්නේ නැහැ. ඒ නිසා සමහරු මේ සමාජයේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට තියෙන පරිසරය විවිධාකාරයෙන් විනාශයට ලක් කරනවා. ඒ කියන්නේ සමාජ සුරක්ෂිතතාව නැති වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ සාමය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙහිදී කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි ආණ්ඩුවක මූලික වගකීම ගත්තහම රාජ්‍ය තුල නීතිය හා සාමය ආරක්ෂා කිරීම තමයි ආණ්ඩුවක වගකීම. පුරවැසියන්ගේ වගකීම වෙන්නේ ඒ නීතියට ගරු කරමින් ඊට අවනතව සමාජය තුළ ක්‍රියාත්මක වීම. ඊගාවට බලුවහම මේ සමාජයේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ආයතන ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ආයතන තමයි මේ අපේ නීතිය ආරක්ෂා කරන ආයතන. ඒ ආයතන ගත්තාම අධිකරණය, පොලිසිය, ආරක්ෂක හමුදා. එතන මේ ආයතන වලින් කරන්නේ පුරවැසියන් කියන්නේ සමාජයේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නීතිමය වශයෙන් කටයුතු කිරීම. එතකොට මේ කියන නීතියට අනුව කටයුතු කරලත් උත්සාහ කරන්නේ සෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන්ම සමාජයේ සුරක්ෂිතතාව ඇති කරලා බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට අවස්ථාව ලබා දීම. එතකොට මේ කියන සමාජ සුරක්ෂිතතාව සඳහා අපේ නීතිමය වශයෙන් ගත්තොත් බොහෝ අංශ ඒ සඳහා ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා නීතියට අනුව ගරු කරමින් එහෙමනම් පුද්ගලයන් කටයුතු කළ යුතුයි. එතකොට මේ නීතියේ ගුණාංග අපට දකින්න ලැබෙනවා. වෙන දේවල් වල වගේම නීතිය තුලත් ගුණාංග දැකිය හැකියි. බලන්න ඔබට දීලා තියෙනවා පොතේ නීතියේ ගුණාංග මොනවද කියන එක. අධිකාරී බලය පදනම් කරගෙන රජය විසින් පනවනු ලැබීම. මේ නීති පනවන්නේ රජය මගින්. ඊගාවට නීතිය කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වීම. රජය විසින් තමයි නීතිය පනවන්නේ.
එතකොට මේ රජය විසින් ඒ වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධ වෙලා නීති පනවනවා සමාජයේ යහපතට සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා. එහෙමනම් ඒවා කඩකොළොත් මේ ඒවාට දඬුවම් ක්‍රියාත්මක කරනවා. දඬුවම් පනවනු ලබනවා. ඊගාව එක වෙනස් වන සමාජ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වීම. සමාජයක් වෙනස් වෙනකොට ඒ අවශ්‍යතාවට අනුව ක්‍රියාත්මක වීම නීතියේ ලක්ෂණයක්. ඔයගොල්ලන්ට උදාහරණ හැටියට ගන්න පුළුවන් මේ කොවිඩ් වසංගතයත් එක්ක අද ඒ සම්බන්ධයෙන් නීති මාලාවක් පනවලා තියෙනවා. අන්න ඒ වගේ වෙනස් වන සමාජ අවශ්‍යතා අනුව ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරනවා. ඊගාවට නිර්වෘල්ව පැහැදිලිව දැක්විය යුතු වීම. මේ නීති ඊ타ත්ම නිර්වෘල්ව පැහැදිලිව දැක්විය යුතුයි. නීතිය අනිත් එක තමයි නීතිය අන් අයට ඉහළින් ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ නීතියේ ආධිපත්‍යය. නීතිය තමයි ඉදිරියෙන්ම සිටින්නේ. එතකොට මේ අපි බලුවහම මේ සමාජ සුරක්ෂිතතාව සඳහා පවත්වනු ලබන නීතිය තුල අපට දකින්න ලැබෙනවා ඒ නීතියේ ලක්ෂණ කීපයක්. මේ සමාජ සුරක්ෂිතතාව සඳහා සකස් කරගෙන ඇති නීති නිකම්ම නෙමෙයි සකස් කරගෙන තියෙන්නේ. ඒ නීති සඳහා පවතින මූලාශ්‍ර අපට දකින්න ලැබෙනවා. මේ නීති සකස් කරලා තියෙන්නේ යම් මූලාශ්‍රයක් පදනම් කරගෙන. එතකොට මේ මූලාශ්‍ර මොනවද කියලා ඔබ පාඩමින් දැනගත යුතුයි. නීතිය සකස් කරන්නට මුළු සාධකය මොනවද කියන එක. එතකොට මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සාධක කීපයක් මුල් වෙලා තියෙනවා. ඒ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුව විසින් සකස් කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඊගාවට විවස්ථා, ඒ කියන්නේ අනපනත් කියන එක. ඊගාවට සිරිත් විරිත්, මිනිසුන් තුළ තියෙන සිරිත් විරිත්. ඒගාන අධිකරණ නීති, අධිකරණ මගින් ගන්න ලබන නීති. නීති විසරදීන්ගේ මත ලංකාවේ ලෝකයේ නීති විසරදයෝ ඉන්නවා. ඒ අයගේ මතවාදයක්. ඊගාවට ආගම. ආගමට අනුව මේවා සකස් විය යුතුයි වෙලා තියෙනවා. මොකද ආගමෙන් ආගමට යම් යම් ක්‍රියාකාරකම් වල වෙනස්කම් තියෙන නිසා මේදී නීති සකස් කිරීමේදී ආගම බලපානවා. මෙන්න මේ ආකාරයෙන් සමාජ සුරක්ෂිතතාව සඳහා සකස් කරලාද නීති තියෙනවා. මූලාශ්‍ර වලට නීති සකස් කිරීමේදී මූලාශ්‍ර පදනම් කරගෙන තියෙනවා. මේ නීති මේ සකස් කරන ලද නීති ක්‍රියාත්මක කිරීමේදී ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ලෙස අපට දකින්නට ලැබෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකයි. ඒ කියන්නේ දේශීය නීති. ඒ කියන්නේ තමන්ගේ රටට බලපාන නීති. දෙවෙනි එක තමයි අන්තර්ජාතික නීති. ඒ කියන්නේ රටවල් අනිත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී පවත්නා නැත්නම් ඇති කරගන්නා නීති. එතකොට නීතිය කියන එක ප්‍රධාන කොටස් දෙකයි. දේශීය නීති හා අන්තර්ජාතික නීති. දේශීය නීති කියලා අපි ගත්තොත් රටක් තම සීමාව තුළ පැවැත්වෙන පරිදි පනවනු ලබන හා ක්‍රියාත්මක කරනු ලබන නීති තමයි අපි දේශීය නීති කියලා කියන්නේ. එතකොට දේශීය නීති කොටස් තුනක් අපට දකින්න ලැබෙනවා. දේශීය නීති කොටස් තුනයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය, අපරාධ නීතිය, සිවිල් නීතිය කියන කොටස් තුනයි. දේශීය වශයෙන් රට තුළ මේ නීති තුන දකින්නට ලැබෙනවා. බලන්නේ කොටස් තුනේ තේරුමාර්ථය මොකක්ද කියන එක. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එක ගත්තොත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මූලික සිද්ධාන්ත ඇතුළත් රටක උත්තරීතර නීතිය තමයි අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. එතකොට මෙහිදී අපරාධ නීතිය කියලා ගත්තොත් දෙවෙනි එක අපරාධ නීතිය කියන්නේ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෝ සමාජයට එරෙහිව කරනු ලබන වැරදි සම්බන්ධ නීති. අපි කියනවා අපරාධ නීතිය කියලා. ඊළඟට
අපරාධ නීතියේ යටතේ සිදුවන වැරදි අපි බැලුවොත් සමාජයක අපරාධ සිද්ධ වෙන ප්‍රමාණය වැඩිනේ. නිසා අපරාධ නීතිය යටතේ සිදුවන වැරදි ගත්තොත් පවතින නීති මිනීමරුම් හා මිනීමැරීමට තැත් කිරීම. මිනීමැරීම හා මිනීමැරීමට තැත් කිරීම. ඊළඟට මංකොල්ල කෑම. ස්ත්‍රී දූෂණ. ළමා අපයෝජන. පැහැර ගැනීම. අතුරුදහන් කිරීම. මත්ද්‍රව්‍ය භාවිතය හා වෙළඳාම. සොරකම්. මෙන්න මේවා තමයි අපරාධ නීතිය යටතේ වැරදි සම්බන්ධයෙන් පවතින නීති. ප්‍රධානම වැරදි මූලික කරගෙන තමයි මේ නීති පනවලා තියෙන්නේ. ඒතකොට මේ වගේ වැරදි කළ අයට අධිකරණය මගින් නැත්නම් නීතිය මගින් දඬුවම් ලබා දෙනු ලබනවා. ඒ කුමක් සඳහාද? එහෙම කරන්නේ සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා. සෑම පුද්ගලයෙක්ම කැමැති කරදරයකින් තොරව බියකින් තොරව ජීවත් වෙන්නට. ඒ නිසා ඒ කරදරයකින් බියකින් තොරව බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය යම් හේතුවක් නිසා අහිමි කරනවා නම් ඒ අහිමි කරන වරදට දඬුවම් ලබා දීමට රජය තීරණය කරලා තියෙනවා. එතකොට මේක තමයි අපි කියන්නේ අපරාධ නීතිය යටතේ පවතින දඬුවම් ක්‍රම. එතකොට ඒ තුලින් සමාජයක සමාජ සුරක්ෂිතතාව තහවුරු කරගන්නට අපට හැකියාව ලැබෙනවා. ඊගාවට සිවිල් නීතිය අපි ගත්තොත් සිවිල් නීතිය කියලා කියන්නේ සමාජයක පුද්ගල සම්බන්ධතා හා දේපොළ සම්බන්ධ වැරදි ආරවුල් හා හානි සම්බන්ධයෙන් බලපාන නීති. එතකොට ඒ නීති සම්බන්ධයෙන් පවතින කියන්නේ සිවිල් නීති සම්බන්ධයෙන් පවතින නීති ගත්තොත් ගිවිසුම් තියෙනවා. කාඩ පෞල් සම්බන්ධතා සඳහා නීති තියෙනවා. ඒ කියන්නේ දික්කසාද සම්බන්ධයෙන් දරුවන්ගේ බාරකාරත්වය සම්බන්ධයෙන් ආදී සම්බන්ධයෙන් සිවිල් නීති යටතේ පවතින නීති. කාට උරුමය ඒ කියන්නේ Tamanට යම්කිසි හිමිකමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් දේවල් අයිතිවාසිකම් ඉඩම් වල ගැටලු ආදී තමයි මේ සිවිල් නීති සම්බන්ධයෙන් අපිට දකින්නට ලැබෙන්නේ. එතකොට මේවටත් නීති පනවලා තියෙනවා. මේ ගැටලු සම්බන්ධයෙන් මොනවා හරි වරදක් වුණොත් නීති පනවලා තියෙනවා. නීති කඩ කළොත් දඬුවම් ලැබෙනවා. එතකොට එහෙම කරන්නේත් සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා. එහෙමනම් ඔබ දැනගත යුතුයි මේ සම්බන්ධයෙන් දඬුවම් දෙන්නේ ඒ තුලින් සමාජයේ සමාජ සුරක්ෂිතතාව පරිහානියට පත්වන නිසායි. නැත්තම් සමාජ සුරක්ෂිතතාව විනාශ වීමට මිනිසුන් කටයුතු කරන නිසායි. ඒ හින්දා එය කියන්නේ සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා එහෙනම් මේ සිවිල් නීති සමාජයක පැවතිය යුතුව තියෙනවා. මේ තමයි අපි කතා කරේ දේශීය වශයෙන් පවතින නීති පද්ධතිය. එතකොට මේ දේශීය වශයෙන් පවතින නීති වලින් බලාපොරොත්තු වෙන්නේ සමාජ සුරක්ෂිතතාව තහවුරු කරගෙන බියෙන් සැකෙන්තරව ජීවත් වීම. ඊගාවට මේ විදිහටම අපේ සමාජ සුරක්ෂිතතාව කෙරෙහි බලපාන බාධකයක් තමයි අන්තර්ජාතික නීති. අපි බොහෝ රටවල් එක්ක ගනුදෙනු කරනු ලබනවා. සම්බන්ධතා විවිධාකාරයෙන් පවත්වාගෙන යනු ලබනවා. ඒ නිසා ඒ අවස්ථාවලදී යම් යම් ආකාරයෙන් අපේ මේ කියන සමාජ සුරක්ෂිතතාව බිඳ වැටීමට කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මුළු රටටම ඒක බලපාන්නට හැකියාව තියෙනවා. ඒ නිසා රටක් වශයෙන් ජාත්‍යන්තරයේ සහ සම්බන්ධ රටක් වශයෙන් අපි ඒවාද අවම කරගත යුතුව තියෙනවා. නිසා ලෝකයේ රටවල් එක්ක ගනුදෙනු කිරීමේදී
අපට දකින්න ලැබෙන දේ තමයි නීති ක්‍රියාත්මක වෙනවා. ඒ නීති ගත්තොත් අන්තර්ජාතික වශයෙන් බලපවත්නා නීති තියෙනවා. රටවල් අතර පවත්නා නීති. ඊගාවට අන්තර්ජාතික මානව හිමිකම් නීති. ඒ කියන්නේ රටවල් අතර පවතින මිනිසුන් සම්බන්ධයෙන් නීති. මානව හිමිකම් මිනිසුන්ට තියෙන අයිතිවාසිකම් පිළිබඳ නීති. ඊළඟට අන්තර්ජාතික සාගර නීතිය. රටවල් අතර තියෙනවා මේ ඔයගොල්ලන්ට භූගෝල විද්‍යාව පාඩමේදී එහෙම කියා දෙනවා මේක ලෝකයේ මේ සාගරය ආරක්ෂා කර ගැනීම සඳහා ලොකු වෙහෙසක් දරනවා. එතකොට මේ රටවල් අතර ගැටුම් ඇති වෙලා තියෙනවා යම් කාලපරාසයන් තුළ මේ සාගරය සම්බන්ධයෙන්. ඒ නිසා මේ එක්තරා මේ කාලවකවානුවකදී මේ සාගරය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලෝකයේ රාජ්‍ය නායකයන් සම්බන්ධ කරගෙන කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ඒ රටවල් ආශ්‍රිතව ඇති සාගර කොහොමද බලපවත්වන්නේ කියන එක සම්බන්ධයෙන් මේ අන්තර්ජාතික සාගර නීතිය යටතේ කතා කරලා ඒවා ක්‍රියාත්මක කරනු ලබනවා. ඒක තමයි අපි සාගර නීතිය කියලා කියන්නේ. ඊගාවට අනික තමයි අන්තර්ජාතික ආයෝජන නීතිය. ඒ කියන්නේ රටක මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මුදල් ගලාගෙන ආයන ආකාරයට කටයුතු කරන ආකාරයේ නීති පද්ධති. ඊගාවට ආය කියන්න පුළුවන් අන්තර්ජාතික ආරවුල් निराකරණය කිරීමේ නීති. ඒ නිසා එතනක් තියෙනවා ආරවුල් ඇති වුණොත් ඒක ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වෙලා निराකරණය කිරීමට නීතිය තියෙනවා. අන්තර්ජාතික නීතියක් තියෙනවා. අනික තමයි අන්තර්ජාතික සංක්‍රමණික නීතිය. ඒ කියන්නේ රටවල් අතර මිනිසුන් ගමන් බිමන් කරනවා, සංක්‍රමණය වෙනවා, යනවා. එක එක රටවල් වලට යනවා මිනිස්සු. එතකොට ඒකෙදි බලපවත්නා නීති තියෙනවා. කොහොමද රටකට යන්නේ කියන එක. ඒවාට ඒ රටකට යනකොට අවශ්‍ය කරන නීතිමය පියවර තියෙනවා. එතකොට ඒවට නීතියට පටහැනියෝ ගියොත් දඬුවම් ලැබෙනවා. ඒකයි ඒ කියන්නේ. ඊගාවට පරිසර නීතිය. ලෝකයේ රටවල් ගත්තාම සෑම රටක්ම එකතු වෙලා ජාත්‍යන්තර වශයෙන් මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති පනවලා තියෙනවා. එතකොට ඒවා අපිට ලෝකයක් හැටියට මේ අභියෝගයන්ට මුහුණ දීමේදී මේ පරිසර නීතිය වැදගත් වෙනවා. ලෝකයේ අපි එක රටක් විතරක් මේ පරිසරය ආරක්ෂා කරන්න උත්සාහ කරලා මුළු ලෝකයම ආරක්ෂා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් මුළු ලෝකයේම ජනතාව පරිසරය ආරක්ෂා කරන්නට ඕනි. පොදුවේ අපට පරිසරයෙන් එන අභියෝග වලට මුහුණ දෙන්නට. ඒ නිසා තමයි අන්තර්ජාතික නීතිය අන්තර්ජාතික පරිසර නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා මීට කාලයකට ඉහත පෙන්වලා දුන්නා විද්වතුන් විසින් ඕසෝන් ස්තරය අපේ විනාශ වෙලා තියෙනවා. ඒක මිනිසාගේම මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවෙච්ච සිද්ධියක්. ඒ නිසා ඒ ඕසෝන් ස්තරය තුලින් පාරජම්බෝල කිරණ ඇවිල්ලා අපේ මිනිසුන්ට විශාල වශයෙන් අනාගතයේදී හානි සිදුවිය හැකියි කියන එක. ඒ නිසා ඊට පස්සේ මිනිසුන් ලෝකේ රටවල් එකතු වෙලා මේ පරිසර මේ කියන ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධාකාරයේ පියවරවල් රටවල් අතර ගත්තා. ඒකෙන් රුක් රෝපණ ව්‍යාපාර ඒගම වගේම වන රක්ෂණ ක්‍රම ආදී විවිධාකාරයේ මේ කටයුතු ක්‍රියාත්මක කෙරුණා. ඒ තමයි අපි ලෝකයක් හැටියට ඒ අභියෝගයට මුහුණ දුන්න ආකාරය. එතකොට මේ වෙනකොට දැන් අපිට දැනගන්නට ලැබලා තියෙනවා මේ ඕසෝන් ස්තරයේ සිදුරු වෙලා තිබුණු අවස්ථාව දැන් ඒවා
සකස් වෙනින් සකස් වෙලා තියෙනවා කියන එක. ඒකෙන් අපේ අභියෝගය අපි ජයගත්තු බව. ඉතින් මේවා නීතිමය වශයෙන් ක්‍රියාත්මක නොවුනා නම් අපට බයෙන් සැකෙන්තරව ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමාජ සුරක්ෂිතතාව සඳහා මේ අන්තර්ජාතික පරිසර නීතිය අපට බලපාලා තියෙනවා. ඊළඟට තමයි අන්තර්ජාතික ගමන් සම්බන්ධව පවත්නා නීති. ඒ කියන්නේ ගුවන් ගමන් වලදී අහසින් ගමන් කිරීමේදී පවත්නා නීති මාලාවන් තියෙනවා. එතකොට මේ නීති මාලාවන් ක්‍රියාත්මක වුණොත් විතරයි අපේ සමාජ සුරක්ෂිතතාව ආරක්ෂා කරගන්නට හැකියාව ලැබෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති සමාජයේ විවිධාකාර විෂම පුද්ගලයන් සිටින නිසා අපේ සමාජ සුරක්ෂිතතාව තහවුරු කරගන්න බැරි වෙලා තියෙනවා. අන්න ඒ නිසා ඒ අය නීතියකට යටත් කළා නීතිය තුලින් ඒගොල්ලෝ නිවැරදි කරුවන් බවට පත් කරලා සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් කියන එක ඔබට පැහැදිලි වෙන්නට ඇති. එතකොට මේ නීතිමය වශයෙන් මේ කියන සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක වීමේදී එනතන් අපි කියනවා නීතිය බලාත්මක කිරීම සඳහා පවතින විවිධ ආයතන දකින්නට ලැබෙනවා. නීතිය බලාත්මක කිරීම සඳහා පවතින ආයතන. එතකොට මේ ආයතන වලින් විශාල මෙහෙයක් වෙනවා. නීතිය බලගන්වලා සමාජ සුරක්ෂිතතාව තහවුරු කරලා මිනිසුන්ට බියෙන් සැකෙන්තරව ජීවත් වීමට පරිසරය නිර්මාණය කරලා දීමට බලන්නේ නීතිය බලාත්මක කිරීම සඳහා පවතින විවිධ ආයතන මොනවද කියලා. ඒකෙන් ගත්තොත් ඔබට එවැනි ආයතන 6ක් හඳුන්වලා දීලා තියෙනවා මේ පාඩමේ. ඒ 6න් පළවෙනි එක අධිකරණය. අධිකරණයේ විශාල මෙහෙයක් සිද්ධ වෙනවා මේ සඳහා. ඊළඟට ශ්‍රී ලංකා පොලිසිය. පොලිසියෙන් ඒ වගේම විශාල මෙහෙවරක් සිද්ධ වෙනවා. වගේම නීතිපති දෙපාර්තමේන්තුව. ඊළඟට රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. බන්ධනාගාර දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා. ඒ කියන්නේ අපි කියන්නේ ත්‍රිවිධ හමුදාව කියලා. ත්‍රිවිධ හමුදාව. ඒ කියන්නේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව කියන අංශ තුන ගත්තාම මෙන්න මේ කියන ආයතන අපේ ලංකාවේ නීති බලාත්මක කරන ආයතනය. ඒ තුලින් සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා විශාල දායකත්වයක් අපිට ලැබෙනවා. ඒ අනුව බලන්න අධිකරණය කියන එක ඔබ බොහෝ විට මේ පිළිබඳව දන්නවා මේ වෙනකොට. මොකද 6 වසරේ ඉඳන් මේ පාඩම් අපිට අහන්නට ලැබුණා. ඒ නිසා ඔබේ දැනුම ඒ තුලින් වැඩි කරගන්න තියෙන්නේ. අධිකරණ කටයුතු ගත්තාම අධිකරණ මගින් සිදුවන සේවාවන් අපට දකින්නට ලැබෙනවා. මොනවද අධිකරණ මගින් කෙරෙන සේවාවන්? බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක යුක්තිය පසිඳරීම. ප්‍රජාව විසින්මයි මේ ආණ්ඩු ක්‍රමය පත් කරලා තියෙන්නේ. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක යුක්තිය පසිඳරීම කියන එක. ඊගාව එක තමයි පුරවැසි නිදහස හා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. පුරවැසියෙකුගේ නිදහස තියෙන්න ඕනේ, මිනිසුන්ගේ අයිතිවාසිකම් තියෙන්න ඕනේ. ඒවා ආරක්ෂා කිරීම තමයි අධිකරණය මගින් බලාපොරොත්තු වෙන්නේ ලබා දෙන්නට සේවාවන් ජනතාවට. ඊළඟට ගත්තොත් අධිකරණය කෙරෙහි පුරවැසියන් තුළ විශ්වාසය හා ගෞරවය ගොඩනැගීම සඳහා හේතු බැලුවොත් ඒ කියන්නේ අධිකරණයක් ගත්තාම පුරවැසියන් තුළ විවිධ අදහස් තියෙන්න පුළුවන් වෙනත් ආයතනවල වගේ. නමුත් අධිකරණයේ කෙරෙහි පුරවැසියන් තුළ විශ්වාසයත් ගෞරවයත් ගොඩනගා ගැනීම සඳහා ඔවුන් මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ තමයි අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වීම. කාටවත් කිසිම දෙයකට අල්ලසකට යටත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි නීතිය කියලා කියන්නේ. අන්න ඒකයි ඔතන කියන්නේ. ඒ ඉන්නේ අල්ලසකට යටත් නොවේ. අල්ලස් තියලා එහෙම හිතවත්කම් මත මිත්‍රශීලීකම් මත කියන එකේදී
අධිකරණ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අධිකරණ කටයුතු කාටත් එකයි. තමන්ටත් එකයි, පවුලේ අයටත් එකයි, රටේ අයටත් එකයි, හැමෝටම එක හා සමානයි, ස්වාධීනව තමයි අධිකරණය තීරණ තීන්දුව දෙන්නේ. අන්න ඒක තමයි අධිකරණයේ ස්වාධීනව තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා කියන්නේ. ඊගාවට යුක්තිය පසඳවීම සඳහා ලංකාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන අධිකරණ ආයතන ගණනාවක් දකින්නට ලැබෙනවා. යුක්තිය පසඳවීම සඳහා ලංකාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන අධිකරණ ආයතන ගණනාවක් දකින්නට ලැබෙනවා. මෙහිම ආයතන ගණනාවක් තියෙන්නේ රටක් හැටියට ඒ කටයුතු පහසු කර ගැනීම සඳහායි. ඒකේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙනවා, අභියාචනාධිකරණ තියෙනවා, පළාත්බද මහාධිකරණ තියෙනවා, ඒ වගේම මහාධිකරණය තියෙනවා, දිසාධිකරණය තියෙනවා, මහේස්ත්‍රාත් අධිකරණය තියෙනවා. මේ වගේ අධිකරණ ගණනාවක් අපිට දකින්න ලැබෙන්නේ මේ කටයුතු පහසු කර ගැනීම උදෙසා. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අධිකරණයකින් සමාජ සුරක්ෂිතතාව ආරක්ෂා කර ගැනීම නැත්නම් තහවුරු කර ගැනීම. ඊළඟට දෙවැනි කරුණ තමයි ශ්‍රී ලංකා පොලිසිය. ශ්‍රී ලංකා පොලිසියෙන් විශාල සේවාවක් කෙරෙනවා. ඔබේ පාඩම් පොතේ බලන්න පොලිසියේ ප්‍රධාන වගකීම ගත්තොත් රටේ නීතිය හා සාමය සුරකිමින් සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම තමයි පොලිසියේ ප්‍රධානම වගකීම වන්නේ. ඔවුන් බැලුවොත් අපි පොලිසිය කියන නිලධාරීන් ඕනිම තැනක අපිට දකින්න ලැබෙනවා. ඕනිම ස්ථානයක ඔවුන් රාජකාරියේ නිරත වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ බැලු ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ සේවාව ලබා දෙන්නට අප වී සිටින පිරිසක් තමයි පොලිස් නිලධාරීන් කියලා කියන්නේ. පොලිසියෙන් විශාල මෙහෙයක් සමාජයට සිද්ධ වෙනවා ඕනිම අවස්ථාවක සෑම දෙයකදීම. ඒක පුළුල් පරාසයක් තුළ විහිදිලා තියෙන සේවාවක් කියලා අපිට කියන්න පුළුවන්. ඔබ බලන්න පොතේ මේ පෙළපොත දිහා පෙළපොතේ අපිට බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඒ සේවාවන් කාටද ලබා දෙන්නේ කියන එක සම්බන්ධයෙන්. එහෙම බැලුවාම ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඇති ඒක තියෙනවා. ඒක කෙටි කරලා අපිට දක්වන්න අමාරුයි. ඒ වුණාට ඒකේ මේ ගත්තොත් ගොඩාක් අංශ ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ආරක්ෂක මහා මාර්ගවල දකින්නට ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවාවන් කටයුතු කරනකොට ඒවයි දකින්න ලැබෙනවා. ඡන්ද කටයුතු කරනකොට ඒ කාලයේදී පොලිසිය නිලධාරීන්ගේ සහාය ලැබෙනවා. ගම් වතුර ආදිය තියෙනකොට ඒ කටයුතු වලදී එවුන්ගේ සහාය ලබා දෙනවා. ඒ වගේම මේ වගේ වසංගත රෝග අවස්ථාවන්හිදී ජනතාව හසුරවන්නට නීතිය යොදවන්නට ඒ අය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හදිසි ආපදා අවස්ථාවක් වුණොත් ඒගොල්ලන්ගේ සහාය අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේ අපට මේ පොලිසිය කියන එක බොහෝ දුරට හැම ශ්‍රේෂ්ඨයකටම අවශ්‍ය වන කොට්ටාසයක්. ඒ වගේම පාසල් පද්ධතිය දෙයක් වුණොත් ඒත් ඔවුන්ගේ සහාය අපට ලැබෙනවා. විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඉහළ පෙළේ දරුවන්ගේ යම්කිසි ගැටලු ඇති වුණොත් ඒ තැන්වලදී පොලිසියේ සහාය අවශ්‍ය වෙනවා. මේ වගේ අපරාධකාරයෝ අල්ලන්න පොලිසියේ සහාය අනිවාර්යෙන් ලැබෙනවා. මෙන්න මේ වගේ බොහෝමයක්ම ස්ථානවලට සේවය ලබා දෙන පිරිසක් තමයි පොලිසිය කියලා කියන්නේ. ඒගොල්ලන්ට මෙන්න මේ සීමාවයි ඔබේ සීමාව කියන්නට බැරි තරමටම ඔවුන් ජනතාවගේ ගැටලු වලට ඉදිරිපත් වෙලා ඔවුන්ගේ නීතිමය වශයෙන් ලබා දිය යුතු සේවාවන් හැම වෙලෙම ලබා දීමට ඔවුන් සැදී පැහැදී ඉන්නවා. ඒ නිසා අපි ඔවුන්ට ගරු කළ යුතුයි. ඒ අයගෙන් අපට සිදුවන සේවාව අති විශාලයි. එතකොට මේ පොලිසිය ගත්තාම පොලිසියේ ප්‍රධාන වගකීම අපි කිව්වා රටේ නීතිය හා සාමය සුරකිමින් සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම තමයි ඔවුන්ගේ ප්‍රධාන වගකීම වන්නේ. ඒ වගේම පොලිසිය ආදර්ශ පාඨයක් තියෙනවා අනිත් ඒවාට වගේම.
ඒ ආදර්ශයේ පාඩේ බැලුවොත් ධම්මෝ භවේ රක්කති ධම්මචාරී කියන එක තමයි ඔවුන්ගේ ආදර්ශ පාඩේ වෙලා තියෙන්නේ. ඔබ මේවා මතකයේ තබා ගත යුතුයි. ඔබට මේවා සමහර බොහෝ විට ලියන්නට එනවා. ඒකේ තේරුම ඔබ දන්නවා ඇති සමහර වෙලාවට බුද්ධ ධර්මය වගේ විෂයන්ට මේක කියා දෙනවා. නැත්තම් අපේ සාමාන්‍ය විවහාරයේත් මේ වචනය පවතිනවා. ඒ තමයි ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන්ම රැකේ කියලා. ඒ කියන්නේ ඉතින් ආදර්ශ පාඩයෙන් කියන්නේ ධර්මානුකූලව තමන්ගේ සේවය සමාජයට ලබා දෙන්න කියන එක තමයි එකෙන් කියන්නේ. ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් කරන විශිෂ්ටතම සේවය බැලුවොත් ඔවුන්ගෙන් කරන විශිෂ්ටම සේවය තමයි බියෙන් සැකෙන් තොරව සුවසේ වාසය කිරීම සඳහා ජනතාවට ආරක්ෂාව පැය 24 තුලදීම ලබා දීම. ඒක ඊටාත්ම වැදගත්. මේ පොලිසියේ අයගේ අපි ගත්තොත් මේ අයගේ මේ අපි පොලිස් කියන වචනේ තියෙනවනේ. එතකොට මේක ඉංග්‍රීසියෙන් ලියනකොට මේකට අර්ථකථනයක් දීලා තියෙනවා ඒ.ජේ. ඉද්දමල්ගොඩ කියන පොලිස්පතිවරයා. පොලිස් විශ්‍රාමික පොලිස්පතිවරයෙක් මෙයන් මතකයේ තබා ගන්න. විශ්‍රාමික පොලිස්පති ඒ.ජේ. ඉද්දමල්ගොඩ මහතා පොලිස් කියන වචනයට අර්ථකථනයක් දීලා තියෙනවා. P එකලින් කියන්නේ විනීත බව. O වලින් කියන්නේ කීකරු බව. L එකෙන් L වලින් කියන්නේ රාජපාක්ෂික භාවය. I වලින් බුද්ධිමත් බව. C ධෛර්යමත් බව. E කාර්යශූර බව. එතකොට මේකේ ඔයාලන්ට පේනවා ඇති මේකෙන් ඔහු බලාපොරොත්තු වුණේ මේ ඉංග්‍රීසි අකුරු ටිකට අර්ථකථනයක් දීලා මෙන්න මේ කියන ගුණාංග ටික පොලිස් නිලධාරියෙකු තුල තිබිය යුතුයි කියන එකයි. එතකොට තමයි ඔහුගෙන් සමාජයට රටට සේවයක් සිද්ධ වෙන්නේ කියන එක. ඔහු විනීත වෙන්න ඕනේ, කීකරු වෙන්න ඕනේ, රාජපාක්ෂික භාවයෙන් යුත් වෙන බුද්ධිමත් පුද්ගලයෙක් වෙන්න ඕනේ, ධෛර්යමත් පුද්ගලයෙක් වෙන්න ඕනේ, කාර්යශූර පුද්ගලයෙක් වෙන්න ඕනේ තමන්ගේ සේවාව සමාජයට ලබා දෙනකොට කියන එක තමයි ඉද්දගමල්ගොඩේ මහතා ඒකෙන් බලාපොරොත්තු උනේ. එතකොට යනවා අනිත් එක තමයි දැන් ශ්‍රී ලංකා පොලිසිය සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය අවස්ථාවලදී සහාය ලබාගත හැකි ආයතන ගැන අපි මේ ගත්තොත් ඒ තමයි ජාත්‍යන්තර පොලිසිය. ඒකවත් තේරුම් ගන්න ශ්‍රී ලංකා පොලිසියට ලංකාවේ තියෙන පොලිසියට සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය අවස්ථාවලදී සහාය ලබාගත හැකි ආයතනයක් තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර පොලිසිය. ලංකාවේ අයට යම් කිසි ගැටලුවක් ඇති වුණොත් පොලිසිය නිලධාරියට පොලිසිය සම්බන්ධයෙන් ඔවුන්ට ඒක විසඳා ගන්න බැරි නම් කෙනෙක් ඉන්න ඕනිනේ. ඊට ඉහළින්. ඒතකොට ඒ ඉහළින් ඉන්න අය තමයි ජාත්‍යන්තර පොලිසිය. සියලුම රටවල් වල අය සම්බන්ධ වෙලා ඇති කරගත්තා වූ නීතිමය වශයෙන් ඒ කටයුතු සාකච්ඡා කර ගැනීම සඳහා ඇති කරන ලද ජාත්‍යන්තර පොලිසිය කියන එක. ඒකෙන් තමයි අපේ ලංකාවේ පොලිසියට මොනවා හරි උපදේශයක් ලබා ගන්නට තියෙනවා නම් ලබා ගන්නට තියෙන එකම ආයතනය. ඉහළම ආයතනය කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟ එක තමයි නීතිපති දෙපාර්තමේන්තුව. අපි තුන්වෙනි එක බැලුවොත් නීතිපති දෙපාර්තමේන්තුව. මෙන්න මේකෙනොත් සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා සහාය ලබා දෙනවා. රජයේ සියලුම විනිමය කටයුතු සම්බන්ධව වගකීම පැවරිලා තියෙන්නේ මේ නීතිපති දෙපාර්තමේන්තුවට. විනිමය මුදල් සම්බන්ධයෙන් කටයුතු. ඒ කියන්නේ විනිමය කටයුතු මුදල් සම්බන්ධ කටයුතු වලදී වගකීම සම්පූර්ණයෙන්ම පැවරිලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට. එතකොට ඒක සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වුණොත් සමාජ සුරක්ෂිතතාව නැති වෙනවා. ඒ නිසා සමාජ සුරක්ෂිතතාව ආරක්ෂා කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව වැදගත් වෙලා තියෙනවා. අනික තමයි
රජය වෙනුවෙන් නඩු පැවරීම, නඩුවලට පෙනී සිටීම සිදු කරන ලබන ආයතනය මොකක්ද කියලා ඇහුවොත් ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව. රජය වෙනුවෙන් නඩු පවරන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවට විතරයි. ඊගොන් නඩුවලට පෙනී සිටීම සිදු කරන ලබන ආයතනය බැලුවත් නීතිපති දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීති නිලධාරියා හැටියට සැලකෙන්නේ නීතිපතිතුමා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත නීතිපතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපති විසින්. ජනාධිපතිට තමයි ඒ බලය පැවරිලා තියෙන්නේ. ඊගාවට නීතිපති දෙපාර්තමේන්තුවේ සේවාවන් මොනවද කියලා බැලුවොත් ඔවුන් මේ සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා සමාජයට ලබා දෙන්නා වූ සේවාවන් මොනවාද කියලා බැලුවොත් මෙන්න මේ ටික තමයි ඔවුන් ලබා දෙන සේවාවන්. බලන්න ඔබේ පොතේ තියෙනවා. රජය සම්බන්ධ නඩුවලදී අවශ්‍ය නීති උපදෙස් ලබා දීම සිද්ධ කෙරෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. අනිත් එක තමයි රජය සම්බන්ධ හෝ රජයට එරෙහි සියලුම නීති කාර්ය ගොනු කිරීම සිද්ධ කෙරෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේම රජයේ සහ රාජ්‍ය ආයතන සම්බන්ධ නඩුවලදී පෙනී සිටීම සිදු කරන්නේ මේ කියන නීතිපති දෙපාර්තමේන්තුව මගින්. අනිත් එක තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් වලට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගන්නට ඕනි නම් ඒ උපදෙස් ලබා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව මගින්. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කරනු ලබන නඩුවලදී පාර්ශව කරුවෙකු ලෙස සහභාගී වීමට ඉදිරිපත් වෙන්නේ මේ කියන නීතිපති දෙපාර්තමේන්තුව. අනිත් එක මරණ දඬුවම නියම වූවෙකුගේ එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයාට ලබා දීම සිද්ධ කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා. එනිසා මෙන්න මේ ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව මගින් විශාල වැඩ කොටසක් සමාජයට සිද්ධ වෙනවා. ඒ විශාල සේවාව සමාජයට වුන් සිද්ධ කරන්නේ සමාජ සුරක්ෂිතතාව තහවුරු කර දීම සඳහා. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදිලි මේ නීතිය කියන එක තියෙන්නේ. එතකොට මිනිසුන් සඳහා කුමකටද සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට, ඒ කියන්නේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය කරන්නා වූ පරිසරය ගොඩනගා ගැනීම සඳහා තමයි මේ නීති තියෙන්නේ. එතකොට මේ නීතිය ක්‍රියාත්මක කරවීම සඳහා ආයතන තියෙනවා. ඒ වගේම විශාල නිලධාරී මණ්ඩලයක් ඒ සඳහා සිටිනවා. එතකොට ඒ සේවාව තුළින් තමයි මේ කාර්ය සමාජයට ඉෂ්ට සිද්ධ කර දෙනු ලබන්නේ. පැහැදිලිද? ඒ අනුව රජය රටක් හැටියට විශාල කාර්යභාරයක් සිදු කරනු ලබනවා. විශාල වියදමක් දරමින්. ඒ හින්දා අපි දැනගන්නට ඕනි රටේ නීතියක් තියෙන්නේ සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසායි. එහෙමනම් අපි මේ නීතියට ගරු කරමින් කටයුතු කළොත් විතරයි මේ සමාජ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා පුරවැසියන් හැටියට අපි සියලු දෙනාගේම වගකීම වන්නේ සමාජ සුරක්ෂිතතාව සඳහා පනවා ඇති මෙම නීති උල්ලංඝනය නොකර ඒවා ක්‍රියාත්මක කරන අයට සහයෝගය ලබා දීම. ඒ කියන්නේ නීතියට යටත්ව අපි කටයුතු කළ යුතු වීම තමයි මෙහිදී අපට පුරවැසියෙක් හැටියට අපේ වගකීම හැටියට අපට කරන්න පුළුවන් එකම දේ. ඒ තුළින් අපිට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරය ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට තව අපට මේ පාඩමේ තවත් කරුණු කීපයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු කොටස් ටික අපි ඊළඟ පාඩමින් සාකච්ඡා කරන්නට බලමු. එහෙමනම්
සියලුම දරුවන්ට ආයුබෝවන්.